උසස් පෙළ රසායන විද්‍යා සම්පූර්ණ සිද්ධාන්ත ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල වීඩියෝ, ඒ වගේම වර්ණරූප සටහන්, පහුගිය විභාග ප්‍රශ්න, ආදර්ශ ප්‍රශ්න, ඒ වගේ විවරණ වීඩියෝ විතරත් හරිගස්සපු අංග සම්පූර්ණ Android mobile application එක දැන් ඔයගොල්ලන්ට Google Play Store එකෙන් download කරගන්න පුළුවන්. link එක වීඩියෝ එක description එකේ දාලා තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් වටින app එකක් වෙයි කියලා. පුළුවන් අය download කරගන්න. බේරියම් නයිට්‍රේට් ද්‍රාවණයක් සහ මැග්නීසියම් නයිට්‍රේට් ද්‍රාවණයක් එකිනෙක වෙන්කර හඳුනා ගැනීම සඳහා පළවෙනි එක ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් උපයෝගී කරගත හැකියි. බලමු. බේරියම් නයිට්‍රේට් සහ මැග්නීසියම් නයිට්‍රේට් NaOH ද්‍රාවණයක් තමයි අහන්නේ. පළවෙනි උත්තරේ අපි දෙකට වෙන වෙනම දාමු. බේරියම් නයිට්‍රේට් දන NaOH හැදෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය දන සෝඩියම් නයිට්‍රේට් ජලීය ද්‍රාවණය. හරි. ඊට පස්සේ මැග්නීසියම් නයිට්‍රේට් මේකටත් දානවලු NaOH. එතකොට හැදෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයයි මේක මෙහෙම කරනකොට ඔයගොල්ලන්ට තියෙන්නේ නෑ වුනේ. හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයයි ඊට පස්සේ සෝඩියම් නයිට්‍රේට් වෙයි. හරිද? හරි එහෙනම් බලන්න මෙතන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. එහෙනම් මේ බේරියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් කියන දෙන්නට NaOH එකතු කරාම මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සුදු පාට අවක්ෂේපය හැදෙනවා. ඒ නිසා මේ ද්‍රාවණ දෙක එකිනෙක වෙන් කරගන්න පුළුවන්. ඇයි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් නයිට්‍රේට් වලට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම කියලා මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. මැග්නීසියම් නයිට්‍රේට් වලට බේරියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සුදු අවක්ෂේපයක් ලැබෙනවා. එහෙනම් වෙන් කර හඳුනාගත හැක පළවෙනි එකෙන්. දෙක ජලීය සල්ෆියුරික් ද්‍රාවණයක් උපයෝගී කරගත හැකිය. හරි බලමු. සල්ෆියුරික් බේරියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් සල්ෆියුරික් තමයි. හරි බර බේරියම් නයිට්‍රේට් වලට සල්ෆියුරික් දැම්මම හැදෙනවා බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක් සහ HNO3 ඕක වැඩක් නැහැ ඉතින් හැදුණා. හරි. ඊට පස්සේ මැග්නීසියම් නයිට්‍රේට් වල සල්ෆියුරික් දැම්මම හැදෙනවා මැග්නීසියම් සල්ෆේට් මෙයා ජලීය ද්‍රාවණයක්. ඊට පස්සේ HNO3. හරි. දැන් බලන්න මෙතන මේ දෙන්නට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් බේරියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් කියන දෙන්නට සල්ෆියුරික් දැම්මම බේරියම් සල්ෆේට් වලින් මේ බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා බේරියම් නයිට්‍රේට් ද්‍රාවණයේ. ද්‍රාවණ දෙක තියෙනවා. මේ ද්‍රාවණ දෙකට මේ සල්ෆියුරික් දානවා. බේරියම් නයිට්‍රේට් තිබ්බ එකේ සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. එහෙනම් හරි. හඳුර ගන්න පුළුවන් වෙන් කරලා. හරි අනිත් එකෙන් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ කොටසට ඊළඟ උත්තරේට. එහෙනම් කලින් කියලා තඳුර ගන්න පුළුවන් නේ. සල්ෆියුරික් දාලා තඳුර ගන්න පුළුවන් මේ මැග්නීසියම් නයිට්‍රේට්
බේරියම් නයිට්‍රේට් කියන ද්‍රාවණ දෙක. ජලීය සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් උපයෝගී කරගත හැකියි. බලමු. බේරියම් නයිට්‍රේට් වලටයි මැග්නීසියම් නයිට්‍රේට් වලටයි මොකද දාන්නේ? සෝඩියම් කාබනේට්. හරි. හැදෙනවා මෙතන බේරියම් නයිට්‍රේට් දැම්මම පස්සේ බේරියම් කාබනේට් සුදු අවක්ෂේපයක් සහ සෝඩියම් නයිට්‍රේට්. මැග්නීසියම් නයිට්‍රේට් එකට සෝඩියම් කාබනේට් දැම්මම හැදෙනවා මැග්නීසියම් කාබනේට් සුදු පාට අවක්ෂේපයක්. මොකද දෙවෙනි කාණ්ඩයේ තේරම කාබනේට් අවක්ෂේප සහ එන්නේ මැග්නීසියම් සෝඩියම් නයිට්‍රේට් ජලීය ද්‍රාවණය දෙක. හරි. දැන් බලන්න මෙතන ගැටලුවක් තියෙනවානේ. හැයි බේරියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් කියන දෙන්නම සුදු පාට අවක්ෂේපය. ඒ නිසා මේ බේරියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් කියන කෙනාට සෝඩියම් කාබනේට් දැම්මා කියලා මේ දෙන්නගේ එක්කෙනෙක්වත් අඳුර ගන්න බෑයි. ද්‍රාවණ දෙක තියෙනවා. මේකට සෝඩියම් කාබනේට් දැම්මොත් සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. අනිත් එකට සෝඩියම් කාබනේට් දැම්මත් ඒ සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. එහෙනම් දෙකම සුදු පාට අවක්ෂේප දෙන එකක්වත් අඳුර ගන්න බෑ. එහෙනම් හතරවෙනි උත්තරය කියන්නේ ඉහත 1 හා 2 පමණක් උපයෝගී කරගත හැකි. පස්වෙනි එක කියන්නේ ඉහත සියල්ල උපයෝග කරගත හැකි බෑනේ. තුන්වෙනි එක උපයෝග කරගන්න බෑ. එහෙනම් හතරවෙනි උත්තරය තමයි හරි. ඇයි? ඉහත 1 හා 2 පමණක් උපයෝග කරගත හැකි. හරිනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලත් බේරියම් නයිට්‍රේට් බේරියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් වලින් මේ ද්‍රාවණ දෙක වෙන් කළ අඳුර ගන්න පුළුවන්. ඇයි? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපයක් ලැබුණා. සල්ෆියුරික් ද්‍රාවණයක් එකතු කරලත් අපිට මේ බේරියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් වලින් මේ ද්‍රාවණ දෙක වෙන් කර ගන්න පුළුවන්. ඒකට හේතුව බේරියම් නයිට්‍රේට් වලින් සුදු පාට අවක්ෂේපයක් ලැබෙනවා. අනෙකකින් ලැබෙන්නේ නැහැ. එහෙනම් 1 හා 2 පමණක් උපයෝග කරගත හැකි කියන එක තමයි හරි උත්තරය. එහෙනම් පිළිතුර වෙන්නේ මේකේ 4. හරි. ඊට පස්සේ 10 වෙනි ගාන නේද? ඔව්. 10. හරි. බලන්න 10 වෙනි ගානේ මොකද්ද අහන්නේ කියලා. මැග්නීසියම් නයිට්‍රේට් සහ බේරියම් නයිට්‍රේට් එකිනෙක වෙන් කර හඳුනා ගැනීම සඳහා මෙන් කුමක් උපයෝගී කරගත හැකිද? අර වගේම ගානක්. ද්‍රාවණ ටික විතරක් වෙනවා. හරි. බලමු. මම මේක මේ විදිහට කරන ටිකක් වෙනස් විදිහකට 10 වෙනි ගාන. රූපයක් ඇඳගමු මුලින්ම. රූප දෙකක්. මේකේ ඉන්නවා කියලා හිතන්නකෝ බේරියම් නයිට්‍රේට්. මේකේ ඉන්නවා මැග්නීසියම් නයිට්‍රේට්. හරි. පළවෙනි එක සෝඩියම් කාබනේට් දානවලු. සෝඩියම් කාබනේට් දානවලු පළවෙනි එකේ. සෝඩියම් කාබනේට් දැම්මට පස්සේ බේරියම් නයිට්‍රේට් වලින් මොකද්ද වෙන්නේ?
සෝඩියම් කාබනේට්. මේ දෙකෙන්ම සුදු පාට අවක්ෂේපය ලැබෙනවානේ. ඉස්සෙල්ලා ගණිත අපි කතා කරා. මැග්නීසියම් බේරියම් කාබනේට් සුදු පාට අවක්ෂේපයක් ආය හැදෙන්නේ සෝඩියම් නයිට්‍රේට්. මැග්නීසියම් නයිට්‍රේට් වලට සෝඩියම් කාබනේට් දැම්මට පස්සේ මැග්නීසියම් කාබනේට් සුදු පාට අවක්ෂේපය හැදෙනවා. සෝඩියම් නයිට්‍රේට් තමයි අනිත් පැත්ත හැදෙන්නේ. එහෙනම් දෙකෙන්ම සුදු පාට කාබනේට් හැදෙනවා. දෙකෙන් එකක්වත් වෙන් කරලා අඳුර ගන්න බෑ. බේරියම් නයිට්‍රේට් වල සෝඩියම් කාබනේට් දැම්ම සුදු අවක්ෂේපයක් හැදෙනවා. මැග්නීසියම් නයිට්‍රේට් වල සෝඩියම් කාබනේට් දැම්ම සුදු අවක්ෂේපයක් හැදෙනවා. වෙන් කරලා අඳුර ගන්න බෑ. එහෙනම් මෙතන වැරදි. වෙන් කරලා හඳුන ගන්න බෑ. ඊට පස්සේ ජලීය පොටෑසියම් බයිකාබනේට්. barium nitrate barium nitrate වලට potassium bicarbonate දැම්මට පස්සේ barium bicarbonate හැදෙනවා කියලා අපි ගමු. KNO3 මේක ජලීය ද්‍රාවණයක්. ඊට පස්සේ මැග්නීසියම් නයිට්‍රේට් වලටත් KHCO3 දානවා. හැදෙනවා මැග්නීසියම් බයිකාබනේට්. මේකත් ජලීය ද්‍රාවණය. මේ වෙච්ච ස්ථායිනේ අර කැඩෙනවා ටක් ගාලා KNO3 හැදෙනවා. එහෙනම් දෙවන එකේදී KHCO3 දාන්නේ දෙකටම දැන් බලන්න මේ දෙකම ද්‍රාවණ හරිද? බේරියම් නයිට්‍රේට් වලට මේ පොටෑසියම් බයිකාබනේට් දැම්මත් හැදෙන ජලීය ද්‍රාවණය. මැග්නීසියම් නයිට්‍රේට් වලට පොටෑසියම් බයිකාබනේට් දැම්මත් හැදෙන්නේ ජලීය ද්‍රාවණයක්. එහෙනම් පොටෑසියම් බයිකාබනේට් මේවා දෙකට දැම්මට දෙකෙන්ම මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේකෙන් අඳුර ගන්නත් බෑ. ඊට පස්සේ තුන්වෙනි එකේදී කියනවා ජලීය ඇමෝනියා. ජලීය ඇමෝනියා කියලා කියන්නේ අපි ගමු කෙලින්ම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලාම ගමු. හරි. තුන්වෙනි එක. හරි දැන් මෙයා දානවා. sodium nitrate, magnesium nitrate වලට barium nitrate වලට. හැදෙනවා barium hydroxide ජලීය ද්‍රාවණය සහ ammonium nitrate ද්‍රාවණය. ඊට පස්සේ magnesium nitrate වලට මේ ජලීය ඇමෝනියා එකතු කරද්දී ඒත් හැදෙන්නේ කලින් වගේම magnesium hydroxide එක. මෙයා හැබැයි සුදු පාට අවක්ෂේපයක්. magnesium hydroxide කියන්නේ අය හැදෙනවා
ජලීය ඇමෝනියා. හරිද? ජලීය ඇමෝනියා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. හරි. දැන් බලන්න. බේරියම් නයිට්‍රේට් වලට ජලීය ඇමෝනියා දැම්මට හැදෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩුයි ඇමෝනියම් නයිට්‍රේටුයි මේ දෙකම ද්‍රාවණ වෙනසක් නැහැ. මැග්නීසියම් නයිට්‍රේට් වලට ජලීය ඇමෝනියා දැම්මට පස්සේ හැදෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය සහ ඇමෝනියම් නයිට්‍රේට්. එහෙනම් මෙයා සුදු පාට අවක්ෂේපයක්. එහෙනම් අපිට බලන්න ජලීය ඇමෝනියා දාදී බේරියම් නයිට්‍රේට් වලටයි මැග්නීසියම් නයිට්‍රේට් වලටයි මැග්නීසියම් නයිට්‍රේට් වලට සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. එහෙනම් ජලීය ඇමෝනියා වලින් මේ දෙක වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. හරි. ඊළඟට මොකද්ද කරන්න කරන්නේ? ජලීය පොටෑසියම් අයඩයිඩ් දානවලු. හරි බලන්න පොටෑසියම් අයඩයිඩ් දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ කියලා මෙතන. බේරියම් නයිට්‍රේට් වලටයි මැග්නීසියම් නයිට්‍රේට් වලටයි. හරි බේරියම් නයිට්‍රේට් වලට පොටෑසියම් අයඩයිඩ් දානකොට හැදෙනවා බේරියම් අයඩයිඩ්. මේක අවර්ණ ද්‍රාවණයක් හේලයිඩ. අර කැල්සියම් ෆ්ලෝරයිඩ් විතරයි පොඩි මද වශයෙන් ජෙලටිනීමිය දිවන ජෙලටිනීමිය අවක්ෂේපයක් හදන්නේ. අය හැදෙනවා KNO3 ජලීය ද්‍රාවණය. ඊට පස්සේ පොටෑසියම් අයඩයිඩ් දානවා මැග්නීසියම් නයිට්‍රේට් වලට. එතකොට හැදෙනවා මැග්නීසියම් අයඩයිඩ් ජලීය ද්‍රාවණය සහ KNO3 ජලීය ද්‍රාවණය. හරි මේ බලන්න. මේ දෙන්නම අවර්ණ ද්‍රාවණ. එහෙනම් මේ දෙන්නගේ එක්කෙනෙක්වත් අඳුර ගන්න බෑ KI දාලා. එහෙනම් KI දැම්ම කියලා බේරියම් නයිට්‍රේට් වලට මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. මැග්නීසියම් නයිට්‍රේට් වලට මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් අඳුර ගන්න බෑ. ඊළඟට පස්වෙනි උත්තරෙන් කියන්නේ ඉහත සියල්ලම ප්‍රයෝගික කර නැහැ. ඉහත කිසිවක් ප්‍රයෝගික කරගත නොහැකි කියලා නෑනේ. මේ තමයි ප්‍රශ්න ටික හරිය 10 වෙනි ගානේ. පළවෙනි එක තමයි ජලීය සෝඩියම් කාබනේට් මම ඒවා පෙන්නවනේ ඔක්කොම මෙතන. හරිද? එතකොට මේ හතරම ද අපි කරා. පස්වෙනියට තින්නේ උත්තරය තමයි ඉහත කිසිවක් ප්‍රයෝග කරගත නොහැකි නෑනේ. ජලීය ඇමෝනියා දාලා අපිට මේ දෙක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ඇයි? බේරියම් නයිට්‍රේට් වලදී ජලීය ඇමෝනියා දැම්ම කියලා මොකුත් වෙන්නේ නැහැ. හැබැයි මැග්නීසියම් නයිට්‍රේට් වලදී සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ජලීය ඇමෝනියා දැම්මම. හරි? හරි. එහෙනම් උත්තරය 3. හරි. ඊළඟට 11 වෙනි ගාන. හරි. 11 වෙනි ගාන බලන්න මොකද්ද කියන්නේ කියලා. එහෙනම් හරි. හරි. බලන්න මොකක්ද 11 වෙනි ගාන කියන්නේ කියලා. මැග්නීසියම් නයිට්‍රයිඩ් ඇමෝනියා යන පරිවර්තනයේදී නයිට්‍රික් වල ඔක්සිකරණ අංකයට මොකද්ද වෙන්නේ කියලා තමයි අහන්නේ. නයිට්‍රජන් වල. හරි. 11.
මැග්නීසියම් නයිට්‍රයිඩ් ඇමෝනියා. හොඳට බලන්න. මැග්නීසියම් නයිට්‍රයිඩ් වලදී නයිට්‍රජන් ඔක්සිකරණාංකය ඍණ 3යි. මැග්නීසියම් ධන 2යිනේ. H වලදී නයිට්‍රජන් වල විද්‍යුත් ඍණතාවය 3යි. ඔව් 3යි. හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාවය 2.1යි. එහෙනම් මෙතනදිත් හයිඩ්‍රජන් තමයි ධන වෙන්නේ, නයිට්‍රජන් තමයි ඍණ වෙන්නේ. මෙතනත් එන ඍණ 3යි, මෙතනත් ඍණ 3යි. ඔක්සිකරණ අංකවල කිසිම වෙනසක් මෙතෙන්දි වෙන්නේ නැහැ. දැන් බලමු එහෙම උත්තරයක් තියෙනවද කියලා. පළවෙනි එක. ඍණ 3 සිට ධන 3 දක්වා වෙනස් වෙනවා නෑනේ. ධන 3 සිට ඍණ 3 දක්වා වෙනස් වෙනවා නෑනේ. මෙතෙන් කලියලා පෙන්නන්න. හරිද? මෙතනත් බිඳුවයි, මෙතනත් බිඳුවයි. වෙනසක් නැහැ. ඍණ 3 ඉඳලා බිඳුව දක්වා වෙනස් වෙනවලු නෑනේ. ඍණ භාගේ ඍණ 3න් එකේ ඉඳලා ඍණ 3 වෙනකම් වෙනස් වෙනවලු ඒත් නෑ. උත්තරේ 5 වෙනසක් සිදු නොවේ. හරි ඊට පස්සේ 13 වෙනි ගාන. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරන විට ලැබෙන ප්‍රතිඵලවල අඩංගු නයිට්‍රජන් ඔක්සිකරණාංක කුමක්ද? බලන්න. මෙන්න බොහොම ලේසි ඒවා හරි. මැග්නීසියම් වාතයේ දහන කරන පටියක්. මැග්නීසියම් N2 හැදෙන්නේ මොකද? මැග්නීසියම් නයිට්‍රයිඩ්. මෙතන ඔක්සිකරණාංකය ඍණ 3යි. මෙතන මෙයාගේ බිඳුවයි. හරි. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කර ලැබෙන ප්‍රතිඵලවල අඩංගු නයිට්‍රජන් ඔක්සිකරණාංකය කුමක්ද? ඍණ 3. පළවෙනි උත්තරේ තියෙන ධන 3යි. හරි මෙතන මැග්නීසියම් පටිය 13 වෙනි ගාන මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරන විට ප්‍රතිඵලවල අඩංගු නයිට්‍රජන් ඔක්සිකරණාංකය කුමක්ද? පළවෙනි උත්තරේ ධන 3යි නෑ වැරදීනේ. දෙවැනි උත්තරේ ඍණ 1යිලු, තුන්වෙනි උත්තරේ ඍණ 2යිලු, හතරවෙනි උත්තරේ ඍණ 3යිලු. එහෙනම් උත්තරය 4. ඍණ 3 තමයි ඔක්සිකරණාංකය. ඊට පස්සේ බලමු කොරවක් දීලා තියෙන්නේ කියලා. දාසේ 18 21 22 24 දාසේ 18 21 22 24 16 හරි පහත සඳහන් කුමන අවස්ථාවේදී හයිඩ්‍රජන් වායුව විස්ථාපනය නොවේද කියලා අහනවා. පළවෙනි එක සිංක් සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරනවලු. හයිඩ්‍රජන් වායුව විස්ථාපනය නොවේද කියලා අහන්නේ. දාසය පළවෙනි එක බලන්න. සිංක් ධන සල්ෆියුරික්. අපි හිතමු මෙතන තියෙන තනුක සල්ෆියුරික් කියලා. අපිට එහෙම කියන්නත් බෑ. හැබැයි අපිට නයිට්‍රික් තමයි ගන්න බැරි මෙතන තනුක සල්ෆියුරික් ගන්න පුළුවන්. අපිට ඒක හිතන්න බලමු. අපි ඉස්සරහට ගිහින් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි. පළවෙනි එකේදී මේක අපේ තනුක සල්ෆියුරික් කියලා අරගෙන කරමු. එහෙම වුණොත් එහෙම සිංක් සල්ෆේට් එක හදලා H2 වායුව පිට කරනවා. දෙවෙනි එක සිංක් NaOH. සිංක් NaOH. මෙතන මම පළවෙනි අවස්ථාව විතරක් ගන්න සිංක් හයිඩ්‍රොක්සයිඩ් එක හදනවා. මෙයා තවදුරටත් ප්‍රතික්‍රියා කළා සෝඩියම් සිංකේට් එහෙම නැත්නම් මෙයා දී වෙලා යනවා. OH කන 4ක් අරගෙන. මෙයා සුදු පාට අවක්ෂේපයක් H2 පිට කරනවා. හරි.
ප්‍රතික්‍රියාව වෙනවා. මේක තවදුරටත් ප්‍රතික්‍රියාව වෙනවා. හරි. මේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් කියන එක තවදුරටත් දී වෙලා යනවා. ඒකෙල්ල මේ අවක්ෂේපයත් අයින් වෙලා දී වෙලා යනවා. මම මෙතනින් නැවැත්තුවා මේ මොකද මේ H2 පිට කරනවා කියලා පෙන්වන්න ඕනේ. ඒ නිසා ඒක හරි මෙතනින් ආව උත්තරේ. ඒ නිසා මම එතනින් එහාට කරන්නේ ඒක. තුන්වෙනි එක. සෝඩියම් ධන NaOH. අපි දන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුළ වතුර ඉන්නවා. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. එහෙනම් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ඇතුළේ ඉන්න වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙයා NaOH වෙනවා වෙලා H2 පිට කරනවා. හරි මේකත් H2 පිට වෙනවා. හතරවෙනි එක. Fe ධන NaOH. මෙහෙම යකඩ වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරනවා හෙන හිමීට. ඒක වෙන්නෙම නෑ වගේ තමයි. හරිද? ඒ කියන්නේ මලකඩ කන කෑල්ල තමයි වෙන්නේ. මෙතන ප්‍රතික්‍රියාවක් වෙන්නෙම නැතරම් කියලා අපිට ගන්න පුළුවන්. ගොඩක් හිමින් වෙන නිසා. හරිද? නිකන් අපි සාමාන්‍යයෙන් ඔය ගොඩක් ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ කියලා ගන්නෙ. ඒවා ඉතින් මේ ගොඩක් මේවා ඇත්ත වෙන්නෙම නෑ නෙමෙයි. ගොඩක් හිමින් වෙන. උදාහරණයක් ගත්තොත් එහෙම අපි කියනවනේ මේ කැල්සියම් කාබනේට් වියෝජනය වෙන්නේ නැහැ කියලා. කැල්සියම් කාබනේට් වියෝජනය වෙනවා හොඳක් රත් කරාම. හරිද? ඒ වුණාට අපි සලකන්නේ එයා වියෝජනය වෙන්නේ නැහැ කියලා. මොකද අපි මොකක් හරි සීමාවකින් එහාට කතා කරන්නේ නැහනේ. හරිද? දැන් උදාහරණයක් ගන්නකොට දැන් ඉසෙරදේ හැදෙන මොනස්ෙට. ඉසෙරදේ හැදුනට පස්සේ අපේ ඔළුව රිදෙනවා. පෙන්ඩෝල් පෙත්තක් බියපුවම ඉසෙරදේ නැති වෙනවා. නැති වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි ඒ දේහලියගේ උඩට දාගත්ත තමයි වේදනාව. සාධාරණ. නැත්නම් ඉසෙරදේ තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපිට නොදැනුණාට ඒ ඉසෙරදේ හැදුනට පස්සේ තියෙන වේදනාවක් අපිට දැනෙන වේදනාවක් තියෙන්නේ. ඒ අදාළ ක්‍රියාවම මේ සාමාන්‍ය වෙලාවෙදිත් වෙන්න පුළුවන් හැබැයි අපිට දැනෙන්නේ. ඒක වැඩි වුණාට පස්සේ තමයි ඉසරදයක් විතර දැනෙන්නේ. ඒ වගේ සෝඩියම් කාබනේට් වියෝජනය වෙන්නේ නැහැ කියලා ගත්තට ගොඩක් රත් කරොත් වියෝජන හැබැයි අපි සලකන සීමාවක් තියෙනවා. ඒ සීමාව වෙනකන් එයා වියෝජනය වෙන්නේ නැහැ. ඒකෙන් තමයි අපි සෝඩියම් කාබනේට් වියෝජනය නැහැ කියලා ගන්නෙ. ඒ වගේ ඉතින් අපි මෙතනත් Fe සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාවක් නැහැ වගේ කියලා ගමු. එතන මෙතන මොකක්වත් වෙන්නේ නැහැ කියලා අපි සලකනවා. එහෙනම් H2 පිටවීමක් නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා ප්‍රතික්‍රියා කළ H2 චුට්ටක් අර පිට කරනවා කියලා අරගෙන අතන තියෙන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් කියලා අරගෙන සාන්ද්‍ර සල්ෆියුරික් සිංක් එක ප්‍රතික්‍රියා කරද්දී හයිඩ්‍රජන් පිට වෙන්නේ නැහැ SO2 වායුව තමයි පිට වෙන්නේ. ඒක ගන්නත් පුළුවන්. හැබැයි මට මෙතන සාර්ථකම දේ තමයි අතන තනුක සල්ෆියුරික් එන්නේ Fe තමයි ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේ කියන එක. කැල්සියම් හයිඩ්‍රයිඩ් වලට ජලය දැම්මොත් එහෙම කැල්සියම් හයිඩ්‍රයිඩ් ඇතුලේ H ඍණ තියෙනවා. H ඍණයි ජලයෙන් එන H ධන H2 පිට කරනවා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදිලා H2 පිට කරනවා. එහෙනම් අපිට සලකන්න පුළුවන් උත්තරේ තමයි මෙතන 4. 16ට උත්තරේ 4 කියලා ගමු. ඊට පස්සේ 18 21 22 24 18 දැන් කට්ටිය කල්පනා කරනකොට මම මේ සමහර ගණන් අතහැරලා කියලා. මොකද මේ ඔක්කොම ගණන් හදා අපිට යන්න කාලයක් නැහැ නේ. මොකද අපිට තව ගොඩාක් තියෙනවා. ඒතකොට අපිට සිද්ධ වෙනවා මෙතනින් තෝරගත යුතු ටිකක් තෝරගන්න. හරිද? එහෙම තෝරගෙන අපිට හදන්න වෙනවා. තියෙන කාලෙ මොකද පැය දෙකයිනේ කරන්න වෙන්නේ. ඊට වඩා කරන්න අමාරුයි. මොකද දැන් මේ දවස්වල වගයක්වත් වෙනවනේ. ඒවත් බලන්න ඕනේ. ඊපස්සේ මම සාමාන්‍යයෙන් කරන ක්ලාස් ටිකක් තියෙනවා. ඒවම ලයිව් කරනවා මේ කියන්නේ ස්කයිප් එක හරහා කරනවා. ඒතර ඒවට වෙලාව දාන්නත් ඕනේ. මොකද දැන් අපිට කොළඹ ගිහිල්ලා ක්ලාස් කරන්න බෑනේ. අපි දැන් ගමේනේ ඉන්නේ. එළියට බහින්න බෑනේ. හරි. ඒතර ඒවා කරන්නත් ඕනේ. ඒතර ඔක්කොම කරගන්න අමාරුයි. හරිද? හරි. 18 පහත සඳහන් කුමන ඔක්සයිඩ් යුගලයම සුදු පාට වේද? හරි බලන්න. ලිතියම් ඔක්සයිඩ් සහ සෝඩියම් ඔක්සයිඩ්
ලිතියම් ඔක්සයිඩ් සුදු පාටයි, සෝඩියම් ඔක්සයිඩ් සුදු පාටයි. උත්තරේ ගත්ත ගමන්ම තියෙනවා. ලිතියම් දෙවෙනි උත්තරේ ලිතියම් ඔක්සයිඩ් සහ 18 නේ. ලිතියම් ඊට පස්සේ ලිතියම් ඔක්සයිඩ් සහ පොටෑසියම් ඔක්සයිඩ්. අපි දන්නවා ලිතියම් ඔක්සයිඩ් සුදු පාටයි, පොටෑසියම් ඔක්සයිඩ් කහ පාටයි. එහෙනම් ඒක වැරදිනේ. පහස දාන්න ඔක්කොම ඔක්සයිඩ් යුගලයේම සුදු පාට වේද කියන්න බෑ. පොටෑසියම් ඔක්සයිඩ් කහ පාට නිසා. ඊට පස්සේ තුන්වෙනි එක. සෝඩියම් ඔක්සයිඩ් සහ රුබිඩියම් ඔක්සයිඩ්. රුබිඩියම් ඔක්සයිඩ් කහ පාට. දීප්තිමත් කහ පාටක් වගේ. හරිද? එහෙනම් සෝඩියම් ඔක්සයිඩ් සුදු පාටයි, රුබිඩියම් ඔක්සයිඩ් කහ පාටයි. එහෙනම් ඒකත් බෑ. යුගලයේම සුදු පාට වෙන්න බෑ. පළවෙනි එකට උත්තරය ඇවිල්ලා තියෙනවා. මම නිකන් ඔයගොල්ලන්ට කියන්නේ. ඊට පස්සේ ලිතියම් ඔක්සයිඩ් සහ සීසියම් ඔක්සයිඩ්. ලිතියම් ඔක්සයිඩ් සුදු පාටයි, සීසියම් ඔක්සයිඩ් තැඹිලි පාටකට හුරු. තැඹිලි පාටයි වගේ. හරි. ඊට පස්සේ රුබිඩියම් ඔක්සයිඩ් සහ සීසියම් ඔක්සයිඩ් දෙකම පරණවත් නේ. රුබිඩියම් ඔක්සයිඩ් කහ පාටයි, සීසියම් ඔක්සයිඩ් තැඹිලි පාටයි. එතන මේ යන්නේ දීප්තිමත් කහ පාටක් වගේ රුබිඩියම් ඔක්සයිඩ්. එහෙනම් ඔක්සයිඩ් යුගලයේම සුදු පාට වෙන්නේ පළවෙනි උත්තරේ. ලිතියම් ඔක්සයිඩ් සහ සෝඩියම් ඔක්සයිඩ්. හරි. පිළිතුර 18ට 1. ඊට පස්සේ 21 24 නේද දුන්නේ. දැන් බලන්න 21 වෙනි ගාන. මේ ගාන. හරිද? ජල වාෂ්ප සමග දෙවන කාණ්ඩයේ ලෝහ සිදු කරන ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වඩාත්ම ගැළපෙන ප්‍රකාශය කුමක්ද? ලෝහ ඔක්සයිඩය සහ H2O දෙවන කාණ්ඩයේ ලෝහ සිදු කරන ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වඩාත්ම ගැළපෙන මොකද්ද කියලා අහන ජල වාෂ්පත් එක්ක. අපි දන්නවා ජල වාෂ්පත් එක්ක දෙවෙනි කාණ්ඩයේ මැග්නීසියම් සහ බෙරිලියම් කියන දෙන්න ඔක්සයිඩය හදලා H2O පිට කරනවා. අනික කට්ටිය හයිඩ්‍රොක්සයිඩය හදලා සාමාන්‍ය විදිහට H2O තමයි පිට කරන්නේ. මැග්නීසියම් බෙරිලියම් විතරක් කෙලින්ම ඔක්සයිඩය හදනවා. අනික කට්ටිය එහෙම නැහැ. හයිඩ්‍රොක්සයිඩය හදන්නේ. හරි. එතකොට පළවෙනි එක ලෝහ ඔක්සයිඩය සහ H2O ලබා දෙයි. හැමෝම ඔක්සයිඩය හදන්නේ නැහැ නේ. කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් කියන කට්ටිය ඔක්සයිඩ් එක හදන්නේ, හයිඩ්‍රොක්සයිඩ් එක තමයි හදන්නේ. ලෝහ හයිඩ්‍රොක්සයිඩය සහ H2O ලබා දෙයි. ලෝහ හයිඩ්‍රොක්සයිඩය සහ H2O ලබා දෙයි. හැබැයි ලෝහ දැන් පල්ලෙහා තියෙන කට්ටිය කියන්නේ කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් වගේ කට්ටිය හයිඩ්‍රොක්සයිඩ් තමයි හදන්නේ. හයිඩ්‍රොක්සයිඩ් එක හදලා H2O ලබා දෙන්නේ. හැබැයි මැග්නීසියම්, බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ නැහැ. ඔක්සයිඩ් තමයි හදන්නේ. ඒකට ඒක ගන්නත් අමාරුයි. මොකද හැමෝම ඒ විදිහට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි එක. ඉහළින් පිහිටි ලෝහ ඔක්සයිඩයද පහළින් පිහිටි ලෝහ H2O ද ලබා දෙයි. ඔව් ඒක ටිකක් ගන්න පුළුවන්. ඉහළින් පිහිටි ලෝහ ඔක්සයිඩය හදලා පහළින් පිහිටියව හයිඩ්‍රොක්සයිඩය හදලා H2O ලබලා දෙනවා. හතරවෙනි උත්තරේ. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් වලින් ඔක්සයිඩයද ස්ට්‍රොන්ටියම්, බේරියම් වලින් හයිඩ්‍රොක්සයිඩ් නෑනේ වැරදිනේ. බෙරිලියම් වලිනුත් ඔක්සයිඩය. හරිද? කැල්සියම් වලින් හයිඩ්‍රොක්සයිඩය ලබලා දෙන්නේ. කැල්සියම් වලින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ලබලා දෙන්නේ. ඔක්සයිඩ් එක නෙමෙයි. පස්වෙනි එක බෙරිලියම්, මැග්නීසියම් වලින් ඔක්සයිඩයද කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම් වලින් හයිඩ්‍රොක්සයිඩද H2O ද ලබා දෙන්නේ. ඒක තමයි උත්තරේ. උත්තරේ 5. 21ට උත්තරය 5. අපි 4 වෙනි ගාන මම තමයි 24 තුන් තනියෙන් කතා කර ඒක මම අය පරක් කරනවා. 24 වෙනි ගාන. පහත සඳහන් කුමන ගුණයේ ශාර පාංශු ලෝහ සම්බන්ධයෙන් ලාක්ෂණික වේද? පහත සඳහන් කුමන ගුණයේ ශාර පාංශු ලෝහ සම්බන්ධයෙන් ලාක්ෂණික වේද කියලා අහන්නේ. හයිඩ්‍රොක්සයිඩ් භාෂ්මික ලක්ෂණ පමණක් දැක්වීම ලාක්ෂණික වේ. හයිඩ්‍රොක්සයිඩ් නෑනේ. ශාර පාංශු ලෝහ කියලා කියනකොට ශාර ලෝහ කියලා කියන්නේ පළවෙනි කාණ්ඩයේ ලෝහ. ශාර පාංශු ලෝහ කියලා කියන්නේ දෙවෙනි කාණ්ඩයේ ලෝහ. දෙවෙනි කාණ්ඩයේ ලෝහ වල මැග්නීසියම් වලින් ඉඳලා පල්ලෙහාට භාෂ්මික ලක්ෂණ පෙන්නුවට එතනින් උඩ ඒ කියන්නේ බෙරිලියම් උභය ගුණී. ඒ නිසා ඒක අපිට ගන්න බෑ පළවෙනි එක. දෙවෙනි එක. ඔක්සයිඩ් භාෂ්මික ලක්ෂණ පමණක් දැක්වීම. ඒක ගන්නත් බෑනේ බෙරිලියම් වල ඔක්සයිඩයත් උභය ගුණී. තුන්වෙනි එක අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් විස්ථාපනය කිරීම. ඔව්. සේරම ලෝහ උභයගුණී ලෝහයේ ඉඳලා අනෙක් සේරම ලෝහත් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් විස්ථාපනය කරනවා. එහෙනම් ඒක හරි.
භස්ම සමග ක්‍රියා කර හයිඩ්‍රජන් විස්ථාපනය කිරීම. මැග්නීසියම් භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. බෙරිලියම් භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් විස්ථාපනය කරනවා. මැග්නීසියම් භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. භස්මයේ තියෙන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඒ නිසා මොකක්වත් වෙන්නේ නැහැ. මැග්නීසියම් වලින් පල්ලෙහා තියෙන කට්ටිය. ඒ කියන්නේ කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් වගේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අපි භස්මයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අර භස්ම ද්‍රාවණය ඉන්නේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් විස්ථාපනය කරනවා කියන එක හැම එකටම ගන්න බෑ නේ. ඒකත් වැරදි. ක්ලෝරයිඩ් ආයනික ස්පටික ලෙස පැවතීම. ආයනික ස්පටික ලෙස පැවතීම. මෙතෙන්දී බෙරිලියම් හදන එක අපිට අයනිකයිමයි කියලා ගන්න අමාරුයි නේ. මොකද එයාගේ විද්‍යුත්තාවය ටිකක් වැඩිනේ. ඒතර විද්‍යුත්තාව වෙනස 1.7ක් හෝ ඊට වඩා වැඩි වෙන්නේ නැති වෙලාවල් එනවා. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. හරිද? හරි. එහෙනම් පිළිතුර 3. අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් විස්ථාපනය කිරීම තමයි හරි. හරිද? හරි එහෙනම් අපි ඒක ඉවර කරනවා. ඊට පස්සේ දැන් අපි යනවා මම කිව්වා මම ඔයගොල්ලෝ තව ගණන් ටිකක් මේව කරගත්තා කියලා. බලමු අපි ඒ ගණන් කරන්න. හරි බලන්න. පළවෙනි ගාන බලමු. පළවෙනි ගාන. පහත සංයෝග කාණ්ඩයේ අඩංගු සංයෝග ඒ සමග දක්වා ඇති ක්‍රමය අනුසාරයෙන් හඳුනාගන්නේ කෙසේද කියලා අහනවා. අර මම ගිය සතියේ කරේ අපේ 13 වෙනි ක්ලාස් එකේදී අන්න ඒ විදිහ එකක්. හරිද? පහත සංයෝග කාණ්ඩයේ අඩංගු සංයෝගයේ සමග දක්වා ඇති ක්‍රමය අනුසාරයෙන් හඳුනාගන්නේ කෙසේද? හරි බලමු. ඔයගොල්ලන්ට තව ටිකක් හොඳට පැහැදිලිව මම ඒක ලියන්නම් සංයෝග කාණ්ඩය. බලන්න සෝඩියම් නයිට්‍රේට් ඉන්නවා මැග්නීසියම් නයිට්‍රයිට් සෝඩියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් ඇමෝනියම් නයිට්‍රේට් තමයි ඉන්නේ. හරි. sodium nitrate, magnesium nitrate, ammonium nitrate. මේ කාණ්ඩය මේ තුනෙන් තුන වෙන් කරලා හඳුනා ගන්න රත් කිරීමෙන් ඒ කියන්නේ අපි දන්නවා මේ අපිට සාම්පල් තුනක් දීලා තිනවා. මෙහෙම 1 2 3 කියලා සාම්පල් තුනක් දීලා තිනවා. මේ සාම්පල් තුනේ හිටියේ සෝඩියම් නයිට්‍රේට්, මැග්නීසියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රේට් කියලා දන්නවා අපි. හැබැයි ඒවල ලේබල් ගලවිලා කියලා හිතන්න. දැන් අපිට අඳුර ගන්න ඕනේ කවුද සෝඩියම් නයිට්‍රේට්, කවුද මැග්නීසියම් නයිට්‍රේට්, කවුද ඇමෝනියම් නයිට්‍රේට් කියලා. හරි. දැන් බලමු මේවල තාප වියෝජනය කරලා අපි. හරි. මුලින්ම මම සෝඩියම් නයිට්‍රේට් රත් කරන්නම්. සෝඩියම් නයිට්‍රේට් ඝනය රත් කරලා පස්සේ හැදෙනවා සෝඩියම් නයිට්‍රයිට් එකයි. මොකද මෙයා පූර්ණ වියෝජනයකට භාජනය වෙන්නේ නැහැ. O2 වායුවයි. ඊට පස්සේ මැග්නීසියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් ඝනය රත් කරාම එයා පූර්ණ වියෝජනය කළ මැග්නීසියම් ඔක්සයිඩ් එක හදනවා NO2 වායුවයි O2 වායුවයි පිට කරනවා. NO2 කියලා කියන්නේ දුඹුරු පාට වායුවක්. ඇමෝනියම් නයිට්‍රයිට් එක රත් කරාම නයිට්‍රේට් එක මෙතන සම්පූර්ණයෙන් වායු වෙලා ඇමෝනියා වායුවයි H2O වායුවයි ජල වාෂ්පයි ආය
NO2 වායුවයි O2 වායුවත් ලබා දෙනවා. එතකොට ඔන්න ඔය ටික හැදෙනවා. හරි? හරි දැන් බලන්න. බලන්න දැන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් sodium nitrate පොඩ්ඩක් දෙන්න. ප්‍රශ්න මොකුත් අහලා නැහැ නේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. මම මේ කරන් යන විදිය හරි කරන මොකක් හරි එකක් තේරෙන්නේ නැති එකක් තියෙනවා නම් අහන්න. හරි. දැන් බලන්න. මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා මගේ අතින් පොඩි වැරදීමක් වුණා. මම ඒක හරි ගැස්සුවා වුණාට ඒ වීඩියෝ එක මම තනියෙන් කියලා තියෙන්නේ මේ ඇමෝනියම් නයිට්‍රේට් රත්කරම් වියෝජනලා N2O සහ H2O තමයි ලබලා දෙන්නේ. මම ඔයගොල්ලන්ට කලින් ගිය සතියේ මම ඔය ගාන කරා. මේ විදිහේ ගානක් ඇමෝනියම් නයිට්‍රේට් වල වියෝජනට අදාළව මට ඒක චුට්ටක් අමතක වුණා. මේ මොකද විශේෂ ලවණ තුනයි තියෙන්නේ ඇමෝනියා පිට නොකරන. ඇමෝනියම් අඩංගු සංයෝග වලින් මොනවාද? ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රයිට් සහ ඊට පස්සේ ඇමෝනියම් ඩයික්‍රෝමේට් කියන තුන. ඔය තුන ඇරෙන අනෙක් හැම සංයෝගයකම රත් වෙන ඇමෝනියම් වායුවයි මොන වෙන මොකක් හරි තව වායුවක තමයි ලබා දෙන්නේ. මේ ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රයිට්, ඇමෝනියම් ඩයික්‍රෝමේට් කියන තැන් තුනේ විතරක් ඕක එහෙම වෙන්නේ නැහැ, වෙනස් වෙනවා. ඇමෝනියම් නයිට්‍රේට් රත් කරාම N2O වායුවයි H2O වායුවයි තමයි ලබා දෙන්නේ. එතකොට බලන්න මෙතෙන්දී සාම්පල් තුනක් තියෙනවා. මේ සාම්පල් තුනේ එක සාම්පලයක් රත් කරනකොට තුඹුරු පාට වායුවක් පිට කරනවා. කවුද ඒ? සාම්පල් තුනේ එකක් රත් කරනකොට දුඹුරු පාට වායුවක් පිට කරනවා. එහෙනම් ඒ දුඹුරු පාට වායුවක් පිට වුණා නම් ඒ රත් කරලා තියෙන්නේ මැග්නීසියම් නයිට්‍රේට් අඩංගු සාම්පලය. හරි. ඊට පස්සේ ඒක මම පැත්තකින් තියුවා. දැන් මැග්නීසියම් නයිට්‍රේට් අඳුරගත්තා. දැන් ඉන්නේ සෝඩියම් නයිට්‍රේට් සහ ඇමෝනියම් නයිට්‍රේට් කියන දෙන්න. ඊළඟ සාම්පල රත් කරනවා. කවුද? ඇමෝනියම් නයිට්‍රේට්. ඇමෝනියම් නයිට්‍රේට් අපි දන්නේ. ඊළඟ සාම්පල් දෙක එකක් රත් කරනවා. රත් කරනකොට ඝන ශේෂයක් ඉතුරු වෙලා වායුවක් පිට කරනවා. ඔය වායුවට අල්ලනවා කුලින්කුරක්. කුලින්කුර දහන වෙනවා. එහෙනම් O2 වායුව පිට වෙලා තියෙන කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් ඒ රත් කරලා තියෙන්නේ සෝඩියම් නයිට්‍රේට් එක. එහෙනම් අපි ඒක පැත්තකින් තිබ්බ අනිත් එක තමයි ඇමෝනියම් නයිට්‍රේට්. මේ රත් කරාම සම්පූර්ණයෙන්ම වායුවට පත් වෙලා යනවා. ඝන ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? හරි. ඒ වගේම තමයි මෙතන ජල වාෂ්ප පිට වෙනවා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. පරීක්ෂණ නලයේ ඉහළ කෙරවලේ ද්‍රව බිඳු තැන්පත් වෙන්න පුළුවන්. මේ ද්‍රව බිඳු තැන්පත් වුණාට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් මෙතන ජල වාෂ්ප පිට වුණා කියලා. ජල වාෂ්ප පිට වෙන්නේ මේ තුන් දෙනාගේ මෙයාගේ විතරයි. එහෙනම් ඇමෝනියම් නයිට්‍රේට් අපිට අඳුර ගන්න පුළුවන්. දැන් මම මේක ලියන්න තමයි යන්නේ. හරිද? හරි බලාගන්න ලියන විදිහ. කිසියම් සංයෝගයක් රත් කිරීමේදී කිසියම් සංයෝගයක් රත් කිරීමේදී දුඹුරු පැහැති වායුවක් පිටවන්නේ නම් අදාළ සංයෝගය කවුද? මැග්නීසියම් නයිට්‍රේට් වේ. අදාළ සංයෝගය මැග්නීසියම් නයිට්‍රේට් වේ. හරි. ඊට පස්සේ තවත් සංයෝගයක් රත් කරනවා. තවත් සංයෝගයක් රත් කරනකොට ඝන ශේෂයක් ඉතුරු කරලා නැත්නම් මේ ඕන එකක් කියනපස්සේ නැත්නම් තවත් සංයෝගයක් රත් කරනවා. රත් කරනකොට පරීක්ෂණ නලයේ ඉහළ කෙළවරේ
ද්‍රව බිඳු තැන්පත් වෙනවා. ඝන ශේෂයක් ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම වායු බවට වියෝජනය වෙලා යනවා. කවුද? ඇමෝනියම් නයිට්‍රේට්. එහෙනම් තවත් සංයෝගයක්. රත් කිරීමේදී කිසිදු ඝන ශේෂයක් ඉතිරි නොකර වියෝජනය වන්නේ නම් හා පරීක්ෂණ නලයේ ඉහළ කෙළවරේ ද්‍රව බිඳු තැන්පත් වන්නේ නම් අදාළ සංයෝගය කවුද? ඇමෝනියම් නයිට්‍රේට් වේ. හරි. එහෙනම් ඊතුරු සංයෝගය කවුද? සෝඩියම් නයිට්‍රේට්. මෙයා රත් කරනකොට දහනය වෙලා අවර්ණ වායුවක් පිට කරනවා. මේ වායුවට පොලියම් කිර කැලුවොත් දහනය වෙනවා. සෝඩියම් නයිට්‍රේට් වේ. මෙය ඝන ශේෂයක් සාදමින් අවර්ණ වායුවක් පිට කරයි. මෙම අවර්ණ වායුවට පුල්ලිඟු කීරක් ඇල්ලූ විට දහනය වේ. හරිද? හරි. එහෙනම් අපි ඒ ගාන ඉවර කරා. අපි තව එක ගානක් හදලා අදට නවත්තමු. හරි? හරි. දැන් බලන්න මේකේ තුන්වෙනි ගාන බලන්න. මේ තුන. හරි මේ නම්බරේ 3 මේ ගානේ හරි. පහත සංයෝග කාණ්ඩයේ අඩංගු තප්පරකින්ද මේ පොඩ්ඩක් ස්ලෝ වෙන වගේ ගතියක් තියෙනවා එම. හරි ස්ලෝ වෙන නම් විදිහක් නෑ. පහත සංයෝග කාණ්ඩයේ අඩංගු සංයෝග 3 ඒ ඉදිරියෙන් දක්වා ඇති ක්‍රමය අනුසාරයෙන් හඳුනාගන්නේ කෙසේද? හරි බලන්න. මම මේ සංයෝග කාණ්ඩය ආයෙම ලියලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙතන තියෙන්නේ ලිතියම් නයිට්‍රේට්, කැල්සියම් ක්ලෝරයිඩ් සහ කොපර් සල්ෆේට්. පහන්සිලු පරීක්ෂාවෙන් හරි බලන්න පහන්සිලු පරීක්ෂාවෙන් කොහොමද මේ සංයෝග කාණ්ඩ තුන අඳුනගන්නේ කියලා තමයි අහන්නේ. දැන් මෙතන ඉන්නවා කවුද? ලිතියම් නයිට්‍රේට් ඉන්නවා, කැල්සියම් ක්ලෝරයිඩ් ඉන්නවා, කොපර් සල්ෆේට් ඉන්නවා. හරි දැන් අපි හොඳ ආකාරයෙන්ම දන්නවා ලිතියම් වලදී මොකද්ද පහන්සිලු පරීක්ෂාවේ වර්ණය? මොකද පහන්සිලු පරීක්ෂාවේ ලිතියම් වල රතු පාටයිනේ. හරි. එහෙනම් ලිතියම් වලදී අපිට මොකද්ද? රතු පාටයි. තද රතු පාටක් තමයි පෙන්වන්නේ. එහෙනම් ලිතියම්
නයිට්‍රේට් අපිට අඳුර ගන්න පුළුවන්. කැල්සියම් වලදී වර්ණය ගඩොල් රතු පාටයිනේ. නැත්නම් තැඹිලි පාට කරතන් ගඩොල් රතු පාටක් කියලා කියනවා. එහෙනම් කැල්සියම් වලදී වර්ණයත් අපිට අඳුර ගන්න පුළුවන්. එහෙනම් ගඩොල් රතු පාට නම් පහන්සල පරීක්ෂාවේදී රතු පාට නම් ලිතියම් නයිට්‍රේට් තද රතු පාටයි නැත්නම් දීප්තිමත් රතු පාටයි කියලා කියන්න පුළුවන්. ලිතියම් නයිට්‍රේට් ඊට පස්සේ ගඩොල් රතු පාටයි නම් එහෙම නැත්නම් තැඹිලි පාටකට හුරු පාටක් නම් පහන්සල පරීක්ෂාවේදී වර්ණය අපිට හිතන්න පුළුවන් ඒ කැල්සියම් ක්ලෝරයිඩ් කියලා. කොපර් සල්ෆේට් නම් මොකද කොළ පාටයි නේ. හරි. හරි. මම බැලුවේ තව ගානක් කරනවද කියලා. අපිට මේක ලිව්වේ නැහැ. එහෙනම් දැන් අපි මේක ලියමු. පහන්සුළු පරීක්ෂාවේදී මේක හරියම ලේසි කැලලක දීප්තිමත් රතු පාට වර්ණයක් ලබා දෙනම් අදාළ සංයෝගය ලිතියම් නයිට්‍රේට් වේ තැඹිලි පැහැයක් නැත්නම් ගඩොල් රතු පැහැයක් නැත්නම් ගඩොල් රතු වර්ණයක් ලබා දෙනම් අදාළ සංයෝගය කැල්සියම් මොකක්ද කැල්සියම් ක්ලෝරයිඩ් වේ කැල්සියම් ක්ලෝරයිඩ් ඔව් වේ කොළ පැහැයක් ලබා දෙනම් ලැබේ නම් අදාළ සංයෝගය කොපර් සල්ෆේට් වේ. මේක අතේ තියාගෙන ලියනකොට ලියන්න අමාරුයි අකුරු කැතයි. මේක පල්ලෙහාට දාලා ලියුවොත් ලියන්න පුළුවන් කියන එක හරියට ඇහෙන්න. හරි. එහෙනම් මම අදට අපේ ලයිව් ක්ලාස් එක නවත්තනවා. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් අහන්න. මේක බලන්න. මේකේ මේ එක කොටසක් දැන් මේක කොටස් තුනකට තමයි මේක අද ගියේ. කියන්නේ පැය එකමාරක් විතර එක දිගට කරන් ආවා. ඊට පස්සේ එක පාටම කට් වුණා. ඒ කියන්නේ නොදැනීම කට් වුණා එක. ඊට පස්සේ මම තව අයපරක් ලයිව් ආවා වීඩියෝ 8කට වගේ. ඒ 8 ඇතුලේ කර 8කින් 10ක් විතර කරා. ඒ වුණාට මේ 8කින් ඔය කට් වෙලා තිබ්බා ඒක. තව විනාඩි දෙකක් විතර කීවට පස්සේ තමයි ඒක දැනගත්තේ. හරි. ඉතින් මේ ඒතර විනාඩි 8ක් කියලා තිබ්බා. ඒක මේ මම දන්නේ නැතුව ඒක ඩිලීට් වුණා. ඒක දන්නේ නැතුව නෙමෙයි. මම අර මේ ක්ලෝස් කරන් යද්දි ඒක එකපාරටම ඩිලීට් වුණා. මට ඒක ගානක් කියන්නේ. හරිද? ඒව ගැටලුවක් නැහැ. ඔය ඔක්කොම මේ මයි ගාව දැන් සේව් වෙනවා. ඒවා ටික ඔක්කොම එකතු කරලා YouTube එකට අප්ලෝඩ් කරනවා. වෙනම වීඩියෝ හදලා. ඒකල මම ලින්ක් ඔයගොල්ලන්ට මේකේ දාන්නම්. කොහොමද YouTube channel එක බලන්න. ඒකේ තියෙනවා වීඩියෝ එක. හරිද? දැන් මේක අපි කරන ලයිව් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මේ කොහොම කෑලි කෑල්ලේ මම එකතු කරලා දාන්න එකට. හරි. හරි එහෙනම් ඊට පස්සේ මේ දැන් මේ කතා කරන එක තුන්වෙනි කොටස ලයිව් එකේ. අද කරපු ලයිව් එකේ තුන්වෙනි කෑල්ල. ඒකෙත් අපි ගණන් දෙකක් විතර කරා. මේ ඔක්කොම එකතු කරලා දාන්න. එහෙනම් හොඳට වැටි කරගන්න මේ දවස්වල කොරෝනා කියලා මේ වැඩ නොකර ඉන්න එපා. බැරි වෙලා හරි මේක පැතිරුණොත් අපිට ගැටලුවක් වෙයි. සමහරට ඒ ලෙවල් ටිකක් කල්ලේ විදන්න කියන්න දන්නේ නැහනේ. හැබැයි ඉතින් ඒ ලෙවල් වෙනකම් මේක ගියොත් අපිට ඒ ලෙවල් තියන්න වෙන්නේ නැහැ. හැබැයි මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණොත් හිතන්නකෝ ජූනි මාසෙ කන්ට්‍රෝල් කරා කියලා. ඒත් ගැටලුවක් නැහැ විභාගෙ තියයි. මොකද මේ ඇත්තටම කිව්වොත් අවුරුදු 2යි ගානක් උගන්නලා ඉවරයිනේ.
හරිද? ඔයගොල්ලන්ට උගන්වලා ඉවරයි. ඒතර ඔයගොල්ලෝ දැන් විභාගයට ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ විභාගේ කාලය යනවා කියලා හිතාගෙන වැඩ කරන්න එපා. විභාගේ අගෝස්තු මාසේ තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න. එහෙනම් ගෙහින් එන්න හොඳට වැඩ ටික කරන්න. ගැටලු තියෙනවා නම් අදහස් තියෙනවා නම් දාන්න. යාළුවන්ට කියන ගෲප් එකට එන්න කියලා. එහෙනම් ගෙහින් එන්න. හරි.
රසායන විද්‍යා ප්‍රශ්න ඒ වගේම තමයි ඉස්සරහට මම රසායන විද්‍යා සිද්ධාන්ත සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙන විදිහට රසායන විද්‍යා සිද්ධාන්ත මුලින් ඉඳලා අගට සම්පූර්ණයෙන්ම මම වීඩියෝ විදිහට කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකට subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕගොල්ලන්ට ඒ කියන්නේ මොනවා හරි විශේෂයෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් විශේෂයෙන් ඕන කරන ගණන් වර්ගයක් තියෙනවා නම් මේ හැම වීඩියෝ එකකින්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒක ලේසියක් වෙනවා ඉස්සරහට වීඩියෝ අප්ලෝඩ් කරද්දී. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා හැම එකක්ම එවන්න. බොහොම ස්තුතියි.